ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, දැන් අපි සියලු දෙනා මේ ජීවත් වෙනවා කියලා කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් මේ ජීවත් වෙනවා කියලා මේ කරගෙන යන වැඩපිළිවෙල ඔබ දන්නවා ඔය ජීවත් වෙන වැඩපිළිවෙල කොහොමද සැකසුනේ කියලා. අද අපි ජීවත් වෙන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම තවත් කෙනෙක් කියපු දෙයක් ඔස්සේ හඹාගෙන යන වැඩපිළිවෙලක් තමයි ඇත්තටම මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ. ඒ කියන්නේ පොතකින් පතකින් හරි පොත්පත්වල තියෙන කවුරු හරි කියපු දෙයක්නේ. පත්තරයකින් හරි අන්තර්ජාලය හරහා හරි ටීවී රේඩියෝ හරහා හරි නැත්තම් ඔබට මුණ ගැහිලා කෙනෙක් කියලා හරි ඔන්න ඔය විදිහට විවිධාකාරයේ අදහස් මතිමතාන්තර ඉතින් ඔය හැදිලා තියෙන ජීවිතයට ලැබෙනවා. තොරතුරු විදිහට එනවා. ඉතින් ඔන්න ඔය කියන මේ බාහිරින් ආපු අදහස් යෝජනා දෘෂ්ටි බලපෑම් ඒවට අනුව තමයි දැන් අන්තිමට මේ ජීවිතේ ගත වෙන්නේ. දැන් පිටුදිරි පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට අනාගතයක් තියෙනවා කියලා කියනවනේ ඉතින්. තථාගතයන් වහන්සේගේ ශාසනයට අනුකූලව නම් ගැඹුරු ධම්මාර්ථයෙන් බැලුවාම ඉතින් ඔය කියන එක සංකල්පීය කතාවක්. සංකල්පීය ලෝකයක තමයි අනාගත අතීත කතා තියෙන්නේ. හරි අපි කොහොම හරි බලමුකෝ. ඉතින් ඔය ඔබට හිතෙනවා දැන් අනාගතේ මෙහෙම කරනවා මෙහෙම වෙනවා කියලා එක එක ඒවා අපිට හිතෙනවනේ. ඔය හිතෙන හැම එකක්ම එහෙම වෙන්න ඕනේ කියලා ඔබට කවුද කිව්වේ? කවුරු හරි කෙනෙක් කියපු එකක් නේද ඔය කරන්නේ අන්තිමට? කවුරු හරි කෙනෙක් කියලා කියන්නේ පින්කතුනි කවුරු හරි කෙනෙක් ඔබට කිව්වා සතුටින් ඉන්න මෙන්න මේක කරන්න කියලා. සතුටින් ඉන්න නම් ඔයා මෙන්න මේ විදිහට හිතන්න. සතුටින් ඉන්න නම් ඔයා මේ විදිහට කතා කරන්න. සතුටින් ඉන්න නම් ඔයා මෙන්න මෙයාව විවාහ කරගන්න. සතුටින් ඉන්න නම් ඔයා ගෙයක් ගන්න. සතුටින් ඉන්න නම් ඔයා මෙන්න මෙතන රැකියාව කරා. සතුටින් ඉන්න නම් ඔයා මේ ඇඳුම අඳින්න. සතුටින් ඉන්න නම් ඔයා මේ જાතිය කෑම කන්න. සතුටින් ඉන්න නම් ඔයා රට යන්න. සතුටින් ඉන්න නම් ඉතින් ඔයා අභ්‍යවකාශයටවත් යන්නේ. සතුටින් ඉන්න ඉතින් ඔයාට මෙහෙ බෑනේ නා හඳටවත් යන්න. සතුටින් ඉන්න නම් ඔයා නැවක ජීවත් වෙන්න. මොනවා හරි ඉතින් මිනිස්සුන්ට කියලා දෙනවා සතුටින් ඉන්න එක එක ඒවා කරන්න කියලා. ඉතින් ඔබ විවේකයක් තියනවා නම් පින්වතුනි සල්ලි ටිකක් එහෙම හොයාගෙන මේ පෘථුවියෙන් එළියට යන්න එපා. මේ පෘථුවිය හැම තැනම සැරිසරන්නකෝ. සැරිසරලා ඔය මුණ ගැහෙන දැන් කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරනේ. සත්තුගෙන් ඇහුවත් ඉතින් ඔක තමයි කියන්නේ. නමුත් කියන එක අපිට තේරෙන්නේ නැහනේ. මේ ලෝකේ හැම තැනම සැරිසරලා ඔය බිලියන 8ක් විතර 8.5ක් 8ක් විතර මිනිස්සු ඉන්නවනේ. ඔය හැම මිනිස්සෙක්ගෙම ගිහිල්ලා අහන්නකෝ මේ මොනවද ඔයා කරන්නේ කියලා. ඉතින් මේ හැමෝම කියයි ඉතින් මං රස්සාවක් කරනවා. මොකටද? ඊට පස්සේ කියනවා ඉතින් ළමයි බලන්න. ඉතින් ළමයි බලන්නේ ඇයි? බැලුවේ නැත්තම් මැරෙනවනේ. මැරුණොත් මොකද වෙන්නේ? අන්තිමට ඔය කියන්නේ මොකද්ද? මගේ සතුට නැති වෙනවා. ඔයා මොනවද කරන්නේ? මම මේ අද වෙඩින් එකනේ මගේ. ඇයි ඉතින් වෙඩින් එකක් ගන්න? ඉතින් නැත්තම් ඉතින් මේ මගේ විවාහ වෙන්න ඉන්න නෝනා යනවනේ මාව දාලා. එයා දාලා ගියොත් මොකද වෙන්නේ? ඉතින් එතකොට මගේ සතුට නැති වෙනවා. මට සතුටින් ඉන්න බැරි වෙනවා.
එයත් අන්තිමට කැරකිලා එතෙන්ටම තමයි ආවේ. මහත්තයෝ මොනවද කරන්නේ ඔයා? මම මේ යන්න හදන්නේ අඟහරු ලෝකෙට. දැන් මේ රොකට් එක හදලා තියෙන්නේ දැන් ඒක ලොන්ච් කරන්න ළඟයි. දැන් මම මේ අඳිනව ඇඳුම ඒකට යන්න. මම මේ ගගනගාමී. දැන් ඔයා ඇයි අභ්‍යවකාශයට යන්නේ? ඇයි අඟහරු ලෝකෙට යන්නේ මොකද? නෑ ඉතින් මෙහෙ තියෙන දේවල් අපි ගොඩක් දන්නවනේ. ඉතින් එහෙ තියෙන දෙයක් ඉතින් මේ මිනිස්සුන්ට ටික හොයලා දෙන එක හොඳයිනේ නේද? ඔව් ඒක හොඳයි. දැන් හොයලා දුන්නේ නැත්තම් මොකද මහත්තයෝ වෙන්නේ? නෑ ඉතින් හොයලා දුන්නේ නැත්තම් මේ ඉතින් මං කැමති ඒකට ඉතින්. මං සතුටු ඒක එහෙම වුණාමනේ. ඒ ටික හොයලා අනිත් මිනිස්සුන්ට දුන්නාම තමයි මට සතුටු. ඒකයි ඉතින් මම මේක කරන්නේ අන්තිමට. ඒක දැන් ගගනගාමියකින් හැමත් එයත් කියන්නේ ඒක තමයි. දැන් ඔබතුමා මොකද මේ කරන්නේ? මම මේ මාළු අල්ලනවනේ මුහුදේ. ඇයි මාළු අල්ලන්නේ? නෑ ඉතින් මේ මාළු අල්ලන්නේ ඉතින් මං සල්ලි ටිකක් හම්බ කරගෙන මේ මාළු අල්ලන රස්සා නවත්තන්නයි බැලුවේ. ඇයි මේ මාළු අල්ලන රස්සා නවත්තන්නේ? නෑ ඉතින් මේ පව් සිද්ධ වෙනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම බිස්නස් එක පටන් ගත්තා. ඇයි බිස්නස් එක පටන් ගන්නේ? නෑ ඉතින් සල්ලි තියෙන්නේ බෑ. මොකටද සල්ලි තියෙන්නේ? ආයිත් කියන මොකද්ද? ඉතින් සතුටින් ඉන්න සල්ලි තියෙන්නේ. ඉතින් මේ තුන් ලෝකේ කොහේ ගියත් ඔය හැමෝම එකම කතාවක් කියන්නේ. නමුත් ඉතින් එකම කතාවක් කිව්වට ඒ බලාපොරොත්තු වෙන දේ ඉටු කර ගන්න කරන කියන දේවල් පුදුම විවිධාකාරයි. ඒ කරන කියන දේවල් අතර පුදුම වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ මේ ඉලක්කමකින් කියන්න බෑ එහෙම. අනන්තයක් කියලා කියමුකෝ. අනන්තයක් දේවල් කරනවා කියනවා. හිතනවා. ওই තුනනේ වෙන්නේ. අපි මතකද සංකාරයටද කතා කරා නේද? හිතන ක්‍රියාවලියක් වෙනවා. කාය ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් වෙනවා. වචන ගොඩනගෙන ක්‍රියාවලියක් වෙන එක තමයි හිතනවා කියනවා කරනවා කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔය කියන ක්‍රියාවලි තුනම තමයි හැමතැනම වෙන්නේ. නැවත ඉතින් වෙන තැන් අනුව ඒවට නම් දාගෙන තියාගන්නවා. නේද? කාය ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියකුයි වචන ගොඩනගෙන ක්‍රියාවලියකුයි හිත ගොඩනගෙන ක්‍රියාවලියකුයි නෙමෙයිද පින්වතුනි ක්‍රිකට් මැච් එකේ වෙන්නේ? එතනත් ඒ ටිකම තමයි වෙන්නේ. නමුත් ඉතින් ඒකට කියනවා ක්‍රිකට් මැච් එකක් කියලා. කවන්නේ හොඳයි. එකම දේවල් ටිකක් වෙන්නේ. ඔය ක්‍රියාවලිය තුනක් තමයි කොහොමත් වෙන්නේ. ඉතින් හිතනවා කියනවා කරනවා. හරි. ඔය හිතනවා කියනවා කරනවා ටික කරන්නේ මොකටද? ඔය ටික මොකටද ඊද වෙන්නේ? මොකක්ද ඔකේ රිසල්ට් එක? සතුට. සතුටින් ඉඳීම. නැත්තම් සැපවත් පැවැත්මක්. ආස්වාදී පැවැත්මක්. ඕක තමයි ඉහි තියාගෙන ඉන්නේ. ඉහ මුදුනේ ඕක තියාගෙන ඒක උදෙසා හිතනවා කියනවා කරනවා. හිතනවා කියනවා කරනවා. හිතනවා කියනවා කරනවා. ඒ කියන්නේ මේ විපාකෙට හේතුවක ඵලයක් විදිහට උදා වෙන හිතීම කියන ක්‍රියාවලියයි කතා කිරීම කියන ක්‍රියාවලියයි මේ කය චලනය වෙනවා කියන ක්‍රියාවලියයි හිතීම කිවීම කිරීම ඔන්න ඔය කියන ක්‍රියාවලි තුන භාවිතා වෙනවා මොකටද අර ඉහ මුදුනේ තියෙන දේ සාක්ෂාත් කරගන්න. ඉහේ තියෙන නිසා අග්‍රයි කියලා කියනවා. ඉහේ තියන් ඉන්න දේ මත් වෙච්ච දෙයක් නිසා රා කියලා කියනවා. රා කියලා කියන්නේ මොනවටද? මත් වෙච්ච දේවල් වල. මත් ගතියට රා කියලා කියනවා. ඉතින් ආස්වාදය කියලා කියන්නේ සැපවත් පැවැත්ම කියලා කියන්නේ පිටුතුනි. ඇත්තටම නොදන්නකම නිසා පීඩාවටපත් වෙලා ඒකෙන් නිදහස් වෙද්දී එන තත්ත්වයක්. ඒක ඇත්තටම මත් වෙච්ච තත්ත්වයක්. අධිකව පීඩාවටපත් වෙලා රිලීස් වෙනවා. ඕන් ඔහොම තත්ත්වයක් තමයි ඔය බලාපොරොත්තු වෙන්නේ.
නමුත් ඉතින් ඔක දන්නේ නැති නිසා ඔය කියන ලෝකෙදී හැමෝම හොයන එකනේ. ඉතින් මාත් එව්වා මොකද කියන තත්ත්වෙනේ ඉන්නේ. ඒකෙන් තථාගතයන් වහන්සේගේ දහමට කියන්නේ උඩුගම් බලා පීනනවා කියලා. ලෝකේ හැමෝම බලාපොරොත්තු වෙන දෙයදී මාත් බලාපොරොත්තු වුණාම මොකද කියලානේ කියන්නේ ඉතින් මිනිස්සු. හරි. නමුත් අපි ඇවිල්ලා පින්තුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවනේ. ලෝකෙ මිනිස්සු කරන දේ ඉතින් ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේද? සතෙක් කරන්නේත් ওই ටිකයි. ওই ටික. ඉතින් සිංහෙක් කරන්නේත් ওই ටික, නරියෙක් කරන්නේත් ওই ටික, ඉවලෙක් කරන්නේත් ওই ටික. ගෙම්බෙක් කරන්නේත් ওই ටික. ඉතින් මිනිහෙක් වෙච්ච කෙනත් ඉතින් කරන්නේ ওই ටිකම නම් ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න ඕන නේද? ඉතින් අපි මිනිස්සෙක් උනේ ප්‍රඥාවක් එක්ක මහා පුණ්‍ය ශක්තියකටනේ. ඉතින් පුණ්‍ය ශක්තියට ප්‍රඥාවක් සහිතව ඉපදිලා හැමෝම කරන දේ කරනවද? එහෙම නැත්නම් විශේෂ උත්තමයන් වහන්සේ නමක් දිනපු කෙනෙක් කරන දෙයක් කරනවද කියන එකනේ අපි පොඩ්ඩක් බලන්නේ. ඉතින් පින්වතුනි ලෝකේ හැමෝම ඉහේ තියාගෙන ඉන්න ඔන්න ඔය කියන ආස්වාදේ. ඕන් ඔය කියන ආස්වාදයේ අග්‍ර කරගෙන තමයි මේ සියලුම හිතීම් කිවීම් ක්‍රියා කරවීම සිද්ධ වෙන්නේ. ඒවට කියනවා ක්‍රියාත්මක වීම කියලා. ඔන්න ඔය ආස්වාදයේ ඉහි තියාගෙන ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඔයාට කියනවා ඉතින් අபிසංකාර කියලා එහෙම. පාලියෙන් කිව්වොත්. එතකොට ඉහි තියාගත්ත දේට කියනවා රා කියලා. ඔන්න ඔය ඉහි තියාගත්ත දේ තමයි අග්‍ර වෙන්නේ පින්තුනි. රාග කියලා කිව්වේ ඕකට. අද කාලේ නම් ඉතින් රාග කියන වචන කිව්ව ගමන්ම ඔලුවට එන්නේ මොනවද? පස්වෙනි කාමයේ. අර කාමයේ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්නේ. බොහොම සුළුවට අරගත්ත කොටස. ඉතින් ඒ මහා අර්ථ තියෙනවා පින්තුනි. ඉතින් ඔන්න ඔය කියන රාගය තමයි හැමතිස්සෙම අග්‍ර වෙලා තියෙන්නේ හිතේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ හැමදෙන්න ඉතින් මම නම් එහෙම රාග නැහැ. මං එහෙම සල්ලාලයෙක් නෙමෙයි කියලා කියන්නේ. ඔබ රාග නැත්තම් පිටුදින ඔබ රහතන් වහන්සේ නම. රාගයෙන් තොර වෙලා තියෙන රහතන් වහන්සේ. ඒ කියන්නේ මේ පස්සේ යන මේ හිත බලාපොරොත්තු වෙන ආස්වාදය කියලා කියන්නේ මහ මුලාවක්. ඔය මුලාවට වැටුණ ගමන් කරත්ති ඉස්සරහෙන් එල්ලපු තනකොළ ටික පිටිපස්සෙන් එන හරක මහ බරක් ඇදගෙන ඉස්සරහට යනවා වගේ මහා කෙලවරක් නැති ගමනක් මේ යන්නේ කියලා තේරුම් අරගෙන ආස්වාදයේ යථාතත තේරුම් ගත්ත මහ උත්තමයන් වහන්සේ රහතන් වහන්සේ. උන්වහන්සේ ඔය ආස්වාදයේ පිටිපස්සේ යන්නේ නැහැ. උන්වහන්සේ යන්නේ නැහැ කියලා කියන්නේ ඒ හිත් ආස්වාදයේ පස්සේ යන හිත් නෙමෙයි. කියන්නේ ආස්වාද බලාපොරොත්තු නිරෝධයි. මොකද ආස්වාදය කියලා කියන්නේ මර උගුලක් කියලා තේරුම් අරන් ඉන්නේ. මර උගුලක් කියලා කියන්නේ මේකද මේ මායාවේ උගුල. ඔය මායාවේ උගුල තමයි ආස්වාදය කියලා කියන්නේ. දුකටපත් කරන උගුල. නමුත් ඒක දුකක් විදිහට නෙමෙයි පේන්නේ. මොකද ආස්වාදයක් විදිහට පේන්නේ. මොකද ඔබ ගොඩනැගෙන එකක් කියලා දන්නේ නැති නිසා. ඉතින් ඔන්න ඔය මර උගුලේ තමයි පැටලිලා ඉන්නේ ලෝක සත්‍යය. ඔය මර උගුලෙන් ගැලවිච්ච උතුමන් වහන්සේ රහතන් වහන්සේ කියලා කියනවා. සියලු මරුන් පෙරදුවා කියලා කියනවා. ඒ කියන්නේ ඔය ආස්වාදයේ පස්සේ යන වැඩ පිළිවෙල සදාහටම නිරෝධ කළා. එතනින් එහාට සැරිසැරීම ඉවරයි. සැරිසැරීම අවසන් කළා. සසර ඕකට තමයි පින්වතුනි කියන්නේ සසර සැරිසැරීම ඉවර වෙනවා කියලා. නැත්තම් මේ මැරිලා ආයි උපදින්නේ නැහැ කියන එක සසර සැරිසැරීම කියන එක නිරෝධ වුණාට පස්සේ සිදුවෙන අතුරු ඵලයක්. දැන් සමහර කෙනෙක් අරිහත් වෙනෝ කියන එකට බයයි. ඇයි? අම්මෝ මැරිලා උපදින්නේ නැහැ. ඔය නොදන්න කම නිසාම තමයි ඔය කියන්නේ වින්ද. මැරිලායි උපදින්නේ නැහැ කියන එක අතුරු ඵලයක්. ඊට කලින් තමයි සසර ගමන ඉවර වෙන්නේ. ඉතින් මේව හරියට තේරුම් ගන්න ඕන. සැරිසැරීම අවසන් වෙන්නේ මැරිලා උපදින්නේ නැහැ කියලා කියන්නේ පිරිනුවම් පානවා කියන එකට. අරිහත් වෙනවා කියලා කියන්නේ මැරිලා උපදින්නේ නැහැ කියන එකට නෙමෙයි. දුකෙන් නිදහස් වෙනවා කියන එකයි අරිහත් ඵලය කියලා කියන්නේ.
මේ ගොඩ නැගෙන දුක්ඛන්දේ නිදහස් වීම අරිහතුන් වහන්සේ කියලා කියන්නේ. අරිහත් වෙන්නේ පිරිනොම් පාන්න ගොඩක් කලින්. ගොඩක් කලින් කියලා කියන්නේ මේ පිරිනොම් පාන්න කලින්. පිරිනොම් අරිහත් වෙලා අවුරුදු මේ 100ක් වුණා ජීවත් වෙන්න පුළුවන්. නැවත එතනින් එහාට ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා අවබෝධයයි ඒ හිතට. ජීවත් වීමේ බින්දු මාත්‍රයක අවශ්‍යතාවයක් නැහැ. මහා අප්‍රමාණ ප්‍රීතියක් තියෙන හිතේ. ඉතින් මේකට මේ දුකෙන් නිදහස් වීම නැත්තම් මේ සැරිසැරීම කෙලවර කිරීම තමයි අරියත්වය කියලා කියන්නේ. ඔබ අහලා ඇති මේ සංසාරේ හරි දුකයි මේකෙන් අයින් වෙන්න ඕනි කියලා යාච්චිලා සීයලා කියන්නේ පිරිස. පින්වතුනි සැරිසැරීම දුකයි කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. ඔය කියන්නේ මෙරි මෙරි ඉපදි මෙරි මෙරි ඉපදි මෙරි මෙරි ඉපදි අනේක දුකයි කියලා කිව්වට ඉතින් දිව්‍ය ලෝකෙන් මෙරි මෙරි උපදිනවා නම් ඉතින් ඒකම නැද්ද? ඒක විඳිනේ අර ඒ ඔය කියන්නේ මෙරි මෙරි උපදින්න මං කැමති නැහැ කියලා ඔය කියන්නේ අපාය යන්න බෑ. එහෙ මැරිලා එහෙ යන්න බෑ. ආයේ තිරිසනා වෙන්න බෑ. මිනිහා වෙන්න පුළුවන්. එහෙම එකක් ඔය කියන්නේ වින්තු. මෙරි මෙරි උපදින්න බෑ කියලා. නමුත් මේ සසර කියලා කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් කොටසක්. මේ තථාගතයන් වහන්සේ පෙන්නපු සංසාරය කියන එක දුක් සහගතයි දැනුත්. තථාගතයන් වහන්සේ කියපු සංසාර දුක කියන එක තියෙනවා පිටුතුනේ සක්‍රදේශතුමාට. තථාගතයන් වහන්සේ පෙන්නපු සංසාර දුකෙන් දුක් විඳිනවා දෙවිවරු. මේ තුන් ලෝක ධාතුවේ රහතන් වහන්සේ නමක් නොවන බුදු කෙනෙක් නොවන පසේ බුදු කෙනෙක් නොවන සියලුම හිත් සසරේ සැරිසරනවා. සසර දුකෙන් දුක් විඳිනවා. සසර දුක නිමා කරන එක තමයි තථාගතයන් වහන්සේගේ බෙහෙත. භව රෝගේ නිරෝධ කරපි භවපච්චය ජාති. පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඔන්න ඔය කියන මේ ආස්වාදයේ පස්සේ යන වැඩපිළිවෙල නිසා ගොඩනැගෙන දුක්ඛඳ සදහටම නිමා කරපු එකට කියන සසරේ පරිදේරීම ඉවරයි කියලා. මොකද බින්දුතුනි මේ හිත සැරිසරන්නේ ආස්වාදි පස්සේ. ඒකයි ඔබට කිව්වේ මේ ලෝකේ වටේ පොඩි රවුමක් යන්න කියලා. ගිහිල්ලා මිනිස්සුගෙන් අහලා බලන්න ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඔය යන මොකද්ද ඔය කරන දේවල් අවසන් බලාපොරොත්තු මොකද්ද? හැමෝම එක දෙයක් කියනවා. හැමෝම කියනවා ආස්වාද කියලා. ඒක ඉතින් එක එක වචන වලින් කියනවා. එක එක භාෂාවල අය එක එක වචන වලින් කිව්වට නෝ එකම ෆීලිං එකක් පස්සේ යන්නේ ඔය. ඒකට කියන ආස්වාදය කියලා. ඕන් මේ ආස්වාදයේ තමයි පිංගුතුනි අවිද්‍යාව තෘෂ්ණා නිසා. නැත්නම් මේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම නිසා. ඇත්තරම ලෝකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා. ඇත්තරම ලෝකේ හේතුන්ගේ ඵලයක්. මේ සියල්ල විද්‍යාමාන වෙන දේවල් හේතුන්ගේ ඵලයක් විදිහට කාටවත් අහිතිව නෙමෙයි. ලෝකේ ඇත්තරම තියෙන ওই ටික. ওই ලෝකේ ඇත්තරම තියෙන දේවල් වල ඔය ආස්වාදය කියලා එකක් නැහැ. නමුත් තියෙනවා කියලා දෘෂ්ටිගත වෙලා තියෙනවා. තියෙනවා කියලා හිතන නිසා මේ ලෝකේ පස්සේ පිස්සු හැදිලා දුවනවා මේ හිත. පිස්සුවෙන් වගේ ආයි පිස්සුවෙන් වගේ නෙමෙයි පිස්සු. මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ලෝකේ තියෙන ධර්මතා ටිකක් තියෙන්නේ. ඕන් ওই දේවල්වලට ලොකු වටිනාකමක් දීලා ඒවා උස්ස ගන්නවා. රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියන මේ ලෝකේ තියෙන මූලධර්ම පහ හරි වටිනවයි කියලා ওই පහ උස්සගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒ පහට ලොකු වටිනාකමක් දීලා ඒවා පස්සේ හඹාගෙන යනවා. කෙලවරක් නැහැ. ඇයි? ඒවැ මේ හිත බලාපොරොත්තු වෙන එක තියෙනවා කියලා හිතිලා. දැන් ස්ත්‍රියාවක් පස්සේ පුරුෂයෙක් හඹාගෙන යනවා කියමුකෝ. සල්ලි පස්සේ හඹාගෙන යනවා. රූපයක් පස්සේ හඹාගෙන යනවා. මේ හිත පුදුම විදිහට ඕවා පස්සේ එළවනවා. මොකද ඒවට ලොකු වටිනාකමක් හම්බෙලා දෙන. ඇයි? හිතෙනවා ඒවැ ඔය හිත බලාපොරොත්තු වෙන එක තියෙනවා කියලා. පිරිමි හිතාගෙන ඉන්නවා පිරිමි කියලා නෙමෙයි හිත හැදෙනවා. ඒ හැදෙන හිතවල පිරිමි කියලා හැඟෙනවා. ඒක ටිකක් එහාට වැටෙන්න ඕනි කොටසක්. ඉතින් මග වඩාගෙන යද්දි. එතකොට මේ හිත පින්වතුනි ඉතින් රූප පස්සේ හඹාගෙන යනවා. ඉතින් පිරිමි කාන්තාව පස්සේ හඹාගෙන යනවා. ඇයි ඒ? හිතෙනවා කාන්තා රූපේ කාන්තා හැසිරීම වල මේ හිත බලාපොරොත්තු වෙන ඒවා තියෙනවා කියලා.
ඒ කියන්නේ ආස්වාදයේ කාන්තාව ගාව තියනවා කියලා පිරිමින්ට හිතෙනවා. හිතෙන නිසායි ඔය පස්සේ යන්නේ. නමුත් ඇත්තටම කාන්තා රූපයකට ආස්වාදයක් දෙන්න බෑ. මොකද ඒක රූපයක් නේ. පින්වතුනි කාන්තා රූපයක් ආස්වාද දෙනවා නම් ඒ රූපෙන් වැඩිපුරම ආස්වාද දෙන්නේ ඒ මිනිස්සයාටනේ. වෙන එකෙට. දැන් ස්ත්‍රියාවක් ඒ ස්ත්‍රියාවගේ අත ස්පර්ශ කරද්දී දැන් ඒ ස්ත්‍රියාවට එනවද අර ආස්වාදයක්? කාමුක ආස්වාදයක් එනවද ඒ ස්ත්‍රියාවට? එයා ඒ ස්ත්‍රියාවගේ අත ඒ ස්ත්‍රියම ස්පර්ශ කරනවා. එතකොට ඉතින් ඒ අතේ ආස්වාදේ තියෙනවා නම් ඉතින් ඒ නෝනට එන්න එපා මුලින්ම. දැන් ඒ නෝනගේ අත ඒ නෝනගේ දරුවා ස්පර්ශ කරනවා. ඉතින් දරුවටත් එන්න එපා. ඉතින් ඒ නෝනගාව කාමයේ තියෙනවා නම්. ඉතින් ඒ නෝනගේ ඇඟේ කූඹියක් යනවා. ඉතින් ඒ කූඹියටත් එන්න එපා ඔය කියන ආස්වාදේ තියෙනවා නම්. ඉතින් ඒ කාටවත් එන්නේ නැහැ. ඒ නෝනත් එක්ක යාළු වෙලන්න පිරිමියට විතරක් එනවා ආස්වාදේ. ඒ කොල්ලට විතරක් හිතනවා මේ නෝනගාව ආස්වාදේ තියෙනවා කියලා. මේ රූපේ හරි ආස්වාදයි. මේ රූපේ කාමයේ තියෙනවා කියලා යාට හිතෙනවා. ඉතින් ඒ රූපේ කාමයේ තියෙනවා නම් පිටුතුනේ ඒ රූපේ ඉතින් අයිති කියලා හිතන් ඉන්න හිතට එන්න මම මුලින්ම කාමයේ. ඉතින් හිමින් නෑනේ. ඒ කාන්තාවට හිතෙනවා මේ පිරිමි රූපේ ආස්වාදේ තියෙනවා කියලා. ඉතින් පිරිමි රූපේ ආස්වාදේ තියෙනවා නම් ඒ පිරිමි කෙනාගේ ඇඟිල්ලක් අතක් ස්පර්ශ කරද්දී ඉතින් එයාට එන්න එපා කාමයේ. මුලින්ම. එයාට එන්නේ නෑනේ. එයාගේ රූපේ දැක කියලා එයාට කාමේ ඉන්නේ නෑනේ පිටුතුනේ. කාන්තාවටනේ ඒ කාමේ එන්නේ. කාමේ ඉන්නේ කාන්තාවගේ හිතේ. පිරිමි රූපේ දැක්කම ඇයි? ඒ කාන්තාවගේ හිතේ හිතාගෙන ඉන්නවා පිරිමි රූපේ ආස්වාදයක් කාමයක් තියෙනවා කියලා. ඒකතුනේ මේ මහා පුදුම මාර මුලාවක්. ඒකතුනේ මේ මුලාවෙන් ගැලවෙන්න. ඔය මුලාව නිසා තමයි මේ ලෝකෙ මිනිස්සු කරන තරම් පව් සේරම කරන්නේ. ස්ත්‍රී රූපේ ආස්වාදයේ තියෙනවා කියලා හිතාගත්තට පස්සේ පින්තුනි හිත පෙලෙන්න ගන්නවා. ඇයි දැන් මේ බලාපොරොත්තු වෙන ආස්වාදේ දැන් නැහැ. ඇයි අරක ස්පර්ශ වෙන්නේ නැහනේ. ඉතින් පීඩාවටපත් වෙනවා. පීඩාවටපත් වුණාට පස්සේ මොකද කරන්නේ? පීඩාව නිසා මහා පුදුම බයක් හට ගන්නවා. අර රූපේ නැති වෙයිද දන්නේ නැහැ කියලා. ඇයි නැති වුණොත් මේ පීඩාවෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒ නිසා පුදුම බයයි දැන් ඒ රූපේ නැති වෙයි කියලා. දැන් මේ ආදර සම්බන්ධතා මෙහෙම තියෙන අය මේ බණ ටික අහනවා නම් හොඳට තේරුම් ගන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම හිතුණාට පස්සේ ඊට පස්සේ මේ හිත පුදුම පීඩාවටපත් වෙනවා. ඒ රූපේ නැති වෙයි කියලා. හිතෙනවා ඒ රූපෙන් තමයි ආස්වාදින්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? පුදුම බයයි දැන්. දැන් හිතට ඔන්න බය උපදුණා. දැක්කද? ආස්වාදය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා ආස්වාදයට තණ්හා වෙනවා. ආස්වාදයේ පස්සේ යනවා. සැරිසරනවා ආස්වාදයේ පස්සේ. සැරිසරන මානසිකත්වයේ තියෙද්දි කොහේ හරි මිනිස්සෙක් ඇහිලා කියනවා ස්ත්‍රී රූපේ ආස්වාද දිනවා කියලා. ඉතින් දැන් හෙව්වෙත් ඒකනේ. මේ තියනවා කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ? ඒ කියන සැනින් පෙරපසු නොවි ස්ත්‍රී රූපෙට තණ්හා වෙනවා. ඔන්න ඔහේ තණ්හාව උපදින අවිද්‍යාව නිසා. දැන් දැක්කද? අවිද්‍යාව තියෙනකොට මොකද වෙන්නේ? මේ ආස්වාදය කියන එක හරියට දන්නේ නැහැ. ලෝකේ ඇත්තම තියෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. අවිද්‍යාව. ඔය අවිද්‍යාව තියෙන තාකල කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා ඇත්ත මොකද්ද කියලා දන්නේ නැති නිසා ආස්වාද පස්සෙන් දුවන මානසිකත්වයක් තියෙන්නේ. උපදින හැම හිතක්ම ආස්වාද පස්සේ දුවනවා. ඉතින් ওই දුවන හිතකට කිව්වට පස්සේ කොහෙන් හරි දෘෂ්ටියක් ආවොත් එහෙම ස්ත්‍රියා රූපේ වල ආස්වාද තියෙනවා කියලා දැන් මොකද වෙන්නේ? කිව්ව ගමන් අර හිතේ තියෙච්ච අවිද්‍යාව නිසා ස්ත්‍රී රූපෙට බැඳෙනවා. කිව්ව ගමන් පෙරපසු නොවි තණ්හා වෙනවා. අවිද්‍යාව තිබුණොත් තේන තණ්හා උපදින හැටි. බැඳුන ගමන් මොකද වෙන්නේ? බැඳුන ගමන් දැන් බයයි. ඇයි? ඒක නැති වෙයි කියලා. පේනත් බින්දුනේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා බය උපදින හැටි. බැඳුන ගමන් දැන් බයයි. ඇයි ඒ රූපේ නැති වෙයි කියලා. නැතුනොත් මොකද වෙන්නේ? මෙහි පීඩාව උපදිනවා දිගින් දිගටම. අර ආස්වාදි ගන්න. ඇයි හිතන් ඉන්නේ ඒක තියනවා කියලා? ඒ පීඩාව දිගට වෙයි කියලා හරි බයයි. නිසා පින්වුතුනේ ඇත්තටම ස්ත්‍රී රූපය රකින්න නෙමෙයි ඔය තියෙන්නේ බය. මට මේ හිතට දුකේ. ඒකයි බය. ඔබ හිතන් ඉන්නේ කොල්ල කෙල්ලව ආරක්ෂා කරනවා කියලාද? එහෙම නෙමෙයි. ඇත්තට වෙන්නේ මොකක්ද දන්නවද? මම කමන්නේද කිව්වට. ඇත්තටම වෙන්නේ
ගෑනු ළමයා නැති වුණොත් එහෙම මේ කොල්ලගේ හිතට හිතෙනවා මහා දුකක් එයි කියලා මේ හිතට. ඒ දුකට කැමති නෑ. ඒ දුක එයි කියලා හරි බයයි. ඒ නිසා රකින්නවා. ඉතින් ගෑල් ළමයා හිතන් ඉන්න මාව රකින්නවා කියලාද? එහෙම හිතාගත්තර කමක් නෑ. ඉතින් ගෑල් ළමයාටත් එච්චර තමයි. ගෑල් ළමයාට මොකද තියෙන ප්‍රශ්නේ? ඒකම තමයි. ගෑල් ළමයාට හිතනවා මේ පිරිමි රූපය ආස්වාද තියෙනවා කියලා. තියෙනවා කියලා හිතෙච්ච ගමන් ඒකට තණ්හා වෙනවා. දැන් බැඳිලා තියෙන එකට ඉතින් ආදරය කියලා ලස්සන වචනයක් ඉතින් තියෙනවා. කමක් නැහැ ඉතින්. තණ්හාව කියන එකට ඉතින් ආදරය කිව්වම මොකෝ? කොහොම එකයි. හරිනේ. ඉතින් මේ පිරිමි රූපේ ආස්වාද තියෙනවා කියලා ඉතින් ඒ ස්ත්‍රියවට හිතෙනවා. හිතෙනවා මිසක් එහෙම තියෙනව නෙමෙයි හිතෙනවා. තියෙනවනේ ඉතින් ඒ මිනිස්සයාට කාමයෙන් නිදහස් වෙන්න බෑනේ කොල්ලට. ඇයි ඉතින් රූපෙත් එක ගාවමනේ තියෙන්නේ. ඒක එහෙනම් මුළු දවසම මේ රූපෙත් එක්ක කාමයේ තමයි ඉන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. ඒ ගෑල් ළමයට හිතෙන්නේ එහෙම තියනවා කියලා. හිතුන ගමන් මොකද වෙන්නේ තණ්හාවයි. හිතුනට එහෙම එකක් වෙන්නේ නැහැ. හිතුන ගමන් තණ්හා වෙනවා. තණ්හා වුණ ගමන් මොකද වෙන්නේ? දැන් බයයි මේ රූපෙට මොකක් හරි වෙයි කියලා. ඇයි? උනොත් මොකද වෙන්නේ? ওই හිතරෙන පීඩාවේ දිගටම ඉන්න වෙනවා. නැත්නම් හිතර මහා පුදුම ගින්නක් එනවා. ඒ ගින්නට බයයි. ඒ දුකට බයයි. දුක නිසා මේ රූපය ආරක්ෂා කරනවා. ඉතින් ඒක ඉතින් ආත්මార్థකාමී තමයි ඉතින්. කවුරුත් ඔය කාවත් රකින්නව නෙමෙයි. දුකට බයයි. බය නිසා රකින්නවා. ඇත්තම කිව්වොත් හිතේ ආස්වාදයේ ලබා ගැනීම උදෙසා තමයි ඔය සියලුම පටිච්ච තියෙන්නේ. ඔය ඔක්කොම ආදර කියයි, සෙනෙහස කියයි, අරක කියයි, මේක කියයි. ඔය කියන ඔක්කොම පටන් ගන්න තියෙන්නේ ආස්වාද උසා. ආත්මාර්ථකාමී. පින්වතුනි, තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවක දරුවෝ දන්නව ආස්වාදය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා උන්වහන්සේලාගේ හිත අවිද්‍යා මාත්‍රයක් හරි තිබුණොත් ඒ අවිද්‍යා මාත්‍රයේ තියෙන නිසා ආස්වාදයේ සැරිසරනවා. නමුත් අධික වේගයෙන් ආස්වාදයේ යථාතතු තෝරගෙන ලෝකේ ඇත්තම තියෙන මෙන්න මේ හේතුඵල ධමයෙන් ගොඩනගෙන රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියන අනිත්‍යතාවයේ තේරුම් අරගෙන මේ හිත පස්සේ සැරිසරන ආස්වාදයේ තේරුම් අරගෙන ඒක නිසා හටගන්න ආදීනව ස්කන්ධයේ තේරුම් අරගෙන ආස්වාද බලාපොරොත්තුෙන් නික්මෙන්නේ කොයි මොහොතද කියලා කටයුතු කරන පිරිසක් තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ අරියත් නොවුණු. අරියතුන් වහන්සේ ආයි කරන්න දෙයක් නැහැ කරලා ඉවරයි. ආස්වාදයේ පස්සේ හිත දුවන්නේ ඒක නවත්ත ගන්නෙ කොහොමද කියන එක තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ. ලෝක සත්‍යය කරන්නේ ඕක නෙමෙයි. ලෝක සත්‍ය ආස්වාදය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා ආස්වාදය ලබන්නේ කොහොමද කියලායි ඒගොල්ලෝ කරන්නේ. ඒකයි ලෝක සත්‍යය කරන දෙයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන දෙයි පිඟුතුනේ අහසයි පොළොවයි වගේ එකින් එකට සම්පූර්ණයෙන් ටෝටලි වෙනස්. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක දරුවෝ උඩුගම් බලා පිනනවා ලෝක සත්‍යය පල්ලෙහාට යනවා. ওই දෙකොල්ල දෙපැත්තට යන්නේ. පිඟුතුනේ භික්ෂූන් වහන්සේ කියලා කියන්නේ මහා පරම ශ්‍රේෂ්ඨ කෙනෙක්. භික්ෂූන් වහන්සේ කියන්නේ මේ භවය අයින් කරලා දාන්න මේ ආස්වාදයේ තේරුම් අරගෙන මේ සසර නවත්තන්න හදන කෙනා. ඉතක් සිවුරක් පොරවගෙන තට්ටයක් බාගත්තා කියලා ඉවරලා භික්ෂුන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. ඒ ඉතින් භික්ෂුන් වහන්සේලා අඳින රූපයක විදිහක් තියෙනවා. භික්ෂුවක් කියන කෙනෙක් ගිහි ඇඳුමකින් ඉන්නත් පුළුවන්. මේ නිවන කියන එක තේරුම් අරගෙන නිවීම කියන එක තේරුම් අරගෙන ගින්නපත් වෙන්න හේතුව තේරුම් අරගෙන ගින්න නිවීම නිසා කටයුතු කරනවා නම් ඉතින් මේ භික්ෂුන් වහන්සේ නමක් තමයි. එතකොට පින්තුනේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවා ආස්වාදයේ පස්සේ යන එක නෙමෙයි කරන්නේ. හිත ආස්වාදයේ පස්සේ යනවා තාමත් අර ඉතුරු වෙලා තියෙන අවිද්‍යාව නිසා ඒක කොයි වෙලාවෙද නිරෝධ කළා දාන්නේ කියලා මග බලාගෙන ඉන්න පිරිසක්. ආස්වාදයේ පස්සේ යන එක නවත්ත ගන්න කොයි වෙලාවද කියලා ඉන්න පිරිසක් තමයි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. ආන්ගේ භික්ෂුන් වහන්සේ නමක් තව කෙනෙකුට උදව් කරනවා කියලා කියන්නේ පින්තුනේ ඒක තමයි මේ ලෝකේ තියෙන අග්‍රගණ්‍යම උදව්ව. ඒකයි කියන්නේ සංඝ රැකවරණයේ තරම් රැකවරණයක් ලෝකේ නැහැ කියලා. මොකද උන්වහන්සේලා කිසිම වෙලාවක ආස්වාදයේ බලාපොරොත්තු නෙමෙයි තියෙන්නේ. මොකද උන්වහන්සේලා ගාව තියෙන ආස්වාදයේ බලාපොරොත්තු අයින් කරගන්නේ කොහොමද කියන එක. නමුත් ලෝක සත්‍යය ගාව තියෙන වෙන එකක්. මොකද ලෝක සත්‍යයට ඕන කරලා තියෙන්නේ ආස්වාදය ලබන්න කොහොම හරි. මොකද ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ
මේ ලෝකේ ආස්වාද කියලා එකක් තියෙනවා කියලා. මේ ලෝකේ තියෙන දේවල් වල රූප වේදනා සංඥා සංකාර විඥාන වල ආස්වාද තියෙනවා කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඒ නිසා මේ ඔය කියන ආස්වාදේ හරි ආස්වාදයි කියලා අවිද්‍යාවෙන් දෘෂ්ටිගත වෙලා තියෙන හිත්. ඒ නිසා ලෝකේ ඉන්න සියලුම දෙනා ඔය ආස්වාදේ බලාපොරොත්තු වෙන තමයි ඔය කරන ඔක්කොම කරන්නේ. පින්වතුනි මේ ලෝකේ කරන සියලුම දේවල් කරන්නේ ඕකට. නමුත් තථාගත ශ්‍රාවකේ විතරක් ඕක උදෙසා නෙමෙයි කටයුතු කරන්නේ. ඒකට කියන අබ්‍රහ්මචාරී කියලා. ලෝක සත්‍යය කරන දේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා කරන දෙයට කියනවා පින්වතුනි බ්‍රහ්මචර්යාව කියලා. ওই දෙක සම්පූර්ණයෙන් වෙනස්. බ්‍රහ්මචාරී ජීවිතයක් තමයි උන්වහන්සේලා ගත කරන්නේ. ඒ නිසා උන්වහන්සේලා ආස්වාදයේ බලාපොරොත්තුවක් නැහැ පින්වතුනි. නමුත් උන්වහන්සේලා ලෝක සත්‍යයට උදව් කරනවා. මොකටද උදව් කරන්නේ? ආස්වාදී බලාපොරොත්තුවෙන් නෙමෙයි. කිසිවක් බලාපොරොත්තුවකින් නෙමෙයි උදව් කරන්නේ. ඒ හිතේ දැවෙන ගින්න නිවන්නයි උදව් කරන්නේ. මගේ ගුරුවරයන් වහන්සේ ප්‍රායෝගික නිවන් මාර්ග වැඩසටහන කරනවා ඔබ සියලු දෙනා බණ අහනවා ඇති. උන්වහන්සේ හොඳ හරීම උතුම් කර්මස්ථානයක් ඔබටත් දීලා ඇති නේද? අහසේ වසනා සියලු සතසි ගිනි නිවන මම වතුර වෙමි කියලා. අන්න බිගුතුනේ ආරයන් වහන්සේලා කරන උදව්ව. හිතවල ගිනි නිවීම උදෙසා විතරයි උදව් කරන්නේ. ඒ ගිනි නිවීම තුලින්වත් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපිට. මොකද බලාපොරොත්තු වෙන දේ මේ ලෝකේ නැහැ. බලාපොරොත්තු නිරෝධ කිරීමයි කරන්න තියෙන්නේ. මොකද බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ නේ පිටුතුනේ තියෙන දෙයක. නැති දෙයක් නේද හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලෝක සත්‍යයට බලාපොරොත්තු තියෙනවා. ඇයි? ලෝකේ නැති දෙයක් ඒ හිත් බලාපොරොත්තු වෙන නිසා. ලෝකේ නැති දෙයක් තියෙනවා කියලා හිතුනාම ලෝකේ තියෙන දේවල් වල ඉතින් බලාපොරොත්තු කියන එක හට ගන්නවා ඒක අහන්න දෙයක් ඈ. නමුත් තථාගත ශ්‍රාවකයා කරන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ කරන්නේ වෙන දෙයක් සම්පූර්ණයෙන්. උන්වහන්සේ බලාපොරොත්තු කියන එකම තේරුම් අරන් ඉන්නේ. පින්විතනි බලාපොරොත්තුවක් කියලා කියන්නේ හැමතිස්සෙම නැති එකක් පස්සේ යන්නේ කන්නේ. ඉතින් තියෙනවා නම් මොකද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් තථාගතයන් වහන්සේ අනිච්ච තුලින් මේ ලෝකේ තියෙන්නේ මොකද්ද කියලා දේශනා කරාට පස්සේ ඉතින් තියෙන දේ තියෙනවනේ. ආයි මොකද බලාපොරොත්තු වෙන්නේ? විපාකයට රූපය හැද ගොඩ නැගෙනවා. විපාකයට වලට වේදනා ගොඩ නැගෙනවා. ඉතින් වේදනා තියෙනවා. ඉතින් ආයි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? නමුත් ආස්වාදයේ කියන එක වේදනාවේ නෑ. අන්නේ නැති එකක් හිතට ආවොත් එහෙම නැති එකට තණ්හා වුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් ඔන්න බලාපොරොත්තු වෙයි. මොකද ඒක හැමතිස්සෙම නෑ. ඒ නිසා බලාපොරොත්තු දෙකටම තියෙනවා. ඉතින් මේ කියන ඒවා පිටින් කොහොම හරි ගලපගෙන තේරුම් ගන්න. ඉතින් ලෝක සත්‍යයට උදව් කරද්දී උන්වහන්සේ තුලක බින්දු මාත්‍රයක බලාපොරොත්තුවක් නැහැ පිටින්. මොකද බලාපොරොත්තු වෙන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් නැහැ. ලෝකේ තියෙනවනේ විපාකෙට හැමදේම. රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥාන මේ විපාක වලට ගොඩ නැගෙන්නේ. මොකද බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ? ඕවැ නැති දෙයක් තමයි ආස්වාද කියලා කිව්වේ. ඔන්න ඕක තමයි. ඒවැ තියෙනවා කියලා හිතාගෙන ලෝක සත්‍යයේ හිත සැරිසරන්නේ. ඕකට කියනවා පිටින් සංසාරය කියලා. අවිද්‍යාව තෘෂ්ණා වලින් හිතා ගන්නවා ආස්වාදයේ හරි ෂෝක් කියලා. ඔන්න අවිද්‍යාව නිසා නැත්තම් සං නිසා අවිද්‍යාව තෘෂ්ණා නිසා ඔන්න ඔය කියන ආස්වාදයේ හරි සාරයි කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න ඔය හිතාගෙන ඉන්න තාක්කල් සැරිසැරීම ඉවර වෙන්නේ නැහැ. මොනවා පස්සෙන්ද? රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි. ඕවා පස්සෙන් යන එක නවතින්නේ නැහැ. රූප පස්සෙන් සැරිසරන එක නවතින්නේ නැහැ පින්වතුනි. මේ ලෝකේ ඇහැ අරපු දවස් ඉඳලා පින්වතුනි රූප පස්සෙන් සැරිසරනවා තාම ඉවර නෑ ඕක. පොඩිම කාලේ මොනවද අර සූප්පුව පස්සේ සැරිසරුවා. මොකද සූප්පිය ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ කිරි බෝතලේ පස්සේ සැරිසරුවා. කිරි බෝතලේ ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ තොටිල්ල පස්සේ සැරිසරුවා. තොටිල්ලේ ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ සෙල්ලම් කරත්තේ පස්සේ සැරිසරුවා. සෙල්ලම් කරත්තේ ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඔබ කල්පනා කරලා බලන්න. ඊට පස්සේ බෝනිකගේ පස්සේ සැරිසරුවා. බෝනිකගේ ආස්වාද තියෙනවා කියලා හිතුවා. ඊට පස්සේ සරුංගලේ පස්සේ සැරිසරුවා.
තරුංගලේ ආසාවක් තියෙනවා කියලා හිතුවා. ඊට පස්සේ ක්‍රීඩා කිරීම පස්සේ සැරිසැරුවා. ක්‍රීඩා කිරීම වල ආසාවක් තියෙනවා කියලා හිතුවා. එතනින් නැවතුන්නේ නැහැ. ඊට පස්සේ ලැප්ටොප් එකේ ආසාවක් තියෙනවා කියලා හිතුණා. හිතුවා එහෙම. ඊට පස්සේ ඒක පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ ෆෝන් එකේ ආසාවක් තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ ඒක පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ ගෑනු ළමයාගේ ආසාවක් තියෙනවා කියලා හිතුණා. ඒකේ කාන්තා රූපේ ආසාවක් තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ කාන්තා රූපත් පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ රැකියාවල් කරාම ආස්වාද හම්බ වෙනවා කියලා හිතුණා. ඒ පස්සේ සැරිසැරුවා. ඔය ඔක්කොම ආස්වාද තියෙනවා කියලා හිතන ඒවා ගන්න සල්ලි තිබුණා නම් හරි කියලා හිතුණා. ඊට පස්සේ සල්ලි පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ වාහන වල ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ වාහන පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ ගෙවල් වල ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ ගෙවල් පස්සේ සැරිසැරුවා. ටික කාලයක් ගියාට පස්සේ ගෙදර ගෑණිගේ ආස්වාද නැහැ කියලා හිතලා එහා පැත්තේ ගෙදර ගෑණිගේ ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ ඒ ගෑණි පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ ඒ ගෑණිගේ ආස්වාද නැහැ කියලා ඔෆිස් එකේ ඉන්න ගෑණිගේ ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ ඒ ගෑණි පස්සේ සැරිසැරුවා. නැවතුණාද? නෑ. ඊට පස්සේ තව වෙන ඉඩම් වල ආස්වාද තියෙනවා කියලා හිතුණා. ඊට පස්සේ ඉඩම් පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ රට ගියාම ආස්වාද තියෙනවා කියලා හිතුණා. ලංකාවේ ආස්වාද නැහැ. පිටරට තමයි ආස්වාද තියෙන්නේ කියලා හිතුණා. ඊට පස්සේ පිටර රටවල් ගානේ සැරිසැරුවා. ඊට පස්සේ මැරෙන්න ලඟ වුණා. පණට ඉවරෙන්න ලඟ වුණා. ඊට පස්සේ හොඳ තානාන්තර ටිකක් එහෙම අරගෙන පෙන්ෂන් එකක් එහෙම අරගෙන ගෙදරට වෙලා ඉන්න තියෙනවනේ. ඒ ක්‍රමයේ ආස්වාද තියෙන කියලා හිතුණා. ඊට පස්සේ ඒක පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ අනිත් ඒකට වඩා හොඳ මලගයක් ගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඒ නිසා ලොකු මලගයකට සල්ලි හොයාගත්තා. ලොකු මලගයක් තියෙන එක හොඳයි කියලා හිතලා සැරිසැරුවා. අන්තිමට ඒක පස්සේ සැරිසැරුවා. ඊට පස්සේ හොඳ ලොකු මිනි පෙට්ටියක හොඳ මිනි පෙට්ටියක තියාගන්න පුළුවන් නම් තමයි හොඳ කියලා හිතලා ඊට පස්සේ පණ තියෙන කම්ම ඊට පස්සේ ඒක පස්සේ සැරිසැරුවා මිනි පෙට්ටියත් හොයන්න ගියා. එතිනු නැවතින්නේ නැහැ වෙනකන්. ආයි මිනිස්සෙක් කියලා ඉපදිනවා නම් ඒකේ ආස්වාද තියෙනවා කියලා හිතලා. ගෙදරට පෙරේත කමේ මලා මැරිලා පෙරේත වෙලා උපදිනවා. ඒකතුනේ මේක තමයි වෙන්නේ. ඔය ආස්වාද පස්සේ සැරිසරන වැඩපිළිවෙල දරුවනේ ඒක ඉවර වෙන්නේ නැහැ. ඕක කවදාවත් කෙලවර වෙන එකක් නෙමෙයි ඔය කරන්නේ. මොකද ඔය හිත හොයන දේ මේ ලෝකේ නැහැ. ඔය හිතට හිතෙනවා ඒවා තියෙනවා කියලා. එහෙම හිතුන ගමන් ඔය හිත පීඩාවටපත් වෙනවා. හිත ගිනි ගන්නවා. හිතට බය උපදිනවා ඒත් එක්කම. ඔන්න ඔය පීඩාවල් ඔය කියන දේවල් ඇහැට කනට නාසයට දිවට කයට මනට ගෝචර වෙනකොටම අර පීඩාවල් වලින් නිදහස් වෙනවා දරුවනේ. ඔන්න එතකොට ඒ පීඩාවෙන් නිදහස් වෙච්ච නිසා ආස්වාදයක් දැනෙනවා හිතට. ඒක මේ හිතම තුවාල වෙලා ඒ තුවාලෙම හොඳ වෙනකොට එන ආස්වාදයක් මිසක් මේ ලෝකේ තියෙන කිසිම දෙයක ආස්වාද නැහැ. ගෑනු ළමයා ගෙදර ඉඳලා බස් එකේ තමන් ගාවට එනකන් හිත ගිනි ගන්නවා, හිත පිච්චෙනවා, පීඩාවටපත් වෙනවා. හිතේම හද ගන්නවා තුවාලයක්, හිත දැවෙනවා, පීඩාවටපත් වෙනවා. ඒ ගෑනු ළමයා ළඟට එනකොට මොකද වෙන්නේ? ඒ රූපේ දැක්ක ගමන් මොකද වෙන්නේ? හිතේම හටගත්ත තුවාලේ, හිතේම හටගත්ත පීඩාව ඒ හිතේම නිදහස් වෙනවා. මිසක් ඒ රූපේ මොකක්වත් කරේ නැහැ. ඒ රූපේ ඇති ආස්වාදයක් නැහැ. ඒ රූපේ දීපු සතුටක් නැහැ දරුවනේ. මේක තේරුම් ගන්න. ඔන්න ඕක තේරෙන්නේ නැති නිසා තමයි මේ ලෝකේ තියෙන ওই දේවල් වලට බැඳිලා තියෙන්නේ. වාහනේට බැඳිලා තින්නේ ඒක නිසා. මේ ලෝකෙට වාහනේ තියෙන්නේ ගරාජ් එකේ නිසා ගරාජ් එකටත් බැඳිලා තින්නේ ඒක නිසා. ගරාජ් එක තියෙන්නේ ඉඩම නිසා ඉඩමටත් බැඳිලා තින්නේ ඒක නිසා. ඒ ඉඩමේ ඔප්පුව තියෙන්නේ අල්මාරිය නිසා ඒකටත් බැඳිලා තියෙන්නේ. ඒ ඉඩම තියෙන්නේ ගමේ නිසා ගමටත් බැඳිලා තියෙන්නේ. ඒ ගම තියෙන්නේ නගර නිසා නගරයටත් බැඳිලා තියෙන්නේ. ඒ නගරේ තියෙන්නේ ලංකාවේ නිසා ලංකාවටත් බැඳිලා තියෙන්නේ. ඒ ලංකාව තියෙන පෘථුවිය නිසා පෘථුවියටත් බැඳිලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මේ තණ්හාව යන්නේ මාළුවා වැලක් වගේ. ගහක් වටේ වැලක් එති යනවා වගේ තණ්හා වෙවි මේ හිත ඒකයි කියන්නේ
කාර් එකේ ආස්වාද තියනවා කියලා හිතුන ගමන් කාර් එකේ තියෙන සියලුම ගැජමැටික් වලට තණ්හා වෙනවා. තණ්හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ අපි හිතමු කාර් එකේ ආස්වාද තියෙනවා කියලා හිතුන ගමන් කාර් එකේ තියෙන ඔක්කොම ගැජට් වලට තණ්හා වෙනවා. ඒකට විතරක් නෙමෙයි කාර් එක කියලා කියන ගැජට් ටිකටනේ. සීට් එකේ ඉඳලා ලයිට් එකේ ඉඳලා ඔක්කොටම තණ්හා වෙනවා. තණ්හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් බයයි. ඇයි? ලයිට් එක හීරේ කියලා. මොකද ලයිට් එක හීරුනොත්. මොකද ලයිට් එකේ ඒකේ ආස්වාද තියෙනවා කියලා හිතනවනේ. හෙඩ් ලයිට් එකේ ආස්වාද තියෙනවා කියලා හිතනවා. ඉතින් ඒක ඒ විදිහට තියෙනවට කැමතියි දැන්. ඒකට මොන හරි වෙයි කියලා බයයි හැමතිස්සම. වෙච්ච ගමන් දුකයි. ඒ නිසා මොකද කරන්නේ? වහලෙක් වගේ රකින්නවා ඒක. උදේ ඉඳන් රෑ වෙනකන් කාර් එක ආරක්ෂා කරනවා. හොදනවා. අනිත් දේවුන්ට බනිනවා. මිනිස්සුන්ට දොස් කියනවා, පුපුරනවා, හිත ගිනි ගන්නවා. ඇයි පුදුම පීඩාවක් තියෙන්නේ දැන්? කරන තරම පව් ඔක්කොම කරන්නේ ඕක නිසා. මිනිස්සුන්ට බයින තරම බැන්නේ ඕක නිසා. බලන්න ඔබගේ ජීවිතේ ඔබ බොරුවක් කියපු අවස්ථාවක් ගන්නකො. මොකටද ඒ බොරුව කිව්වේ? අම්මට බොරුවක් කිව්වා. ඇයි බොරුව කිව්වේ? මම පස්සට යන්ක බලන්න. ෆිල්ම් එකක් බලන්න ගියා ඔබ කියනවා. ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එකක් බලන්න ගිය නිසා පවක් කරගත්තා. මොකද්ද? අම්මට බොරුවක් කිව්වා. දැන් අපි අහලා බලමු. ඇයි අම්මට බොරුවක් කිව්වේ? ෆිල්ම් එක බලන්න බැරි වෙයි. බැරි වුණොත් මොකද වෙන්නේ? දුකයි. ඉතින් ඒ දුකටපත් උනේ ඇයි? ෆිල්ම් වල ආස්වාද තියනවා කියලා කියපු නිසා කවුරු හරි එකේ. ෆිල්ම් වල ආස්වාද ඒ ෆිල්ම් එකේ ආස්වාද තියනවා කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ? ෆිල්ම් එකට තණ්හා වෙනවා. නැත්තම් ෆිල්ම් එකක් කියලා කියන්නේ මොකද වෙන්නේ? රූප ටිකක් නේ. ඇහැට පේන රූප ටිකක්. මොකද්ද ෆිල්ම් එකක් කියලා නැත්තම්? ඇහැට පේන රූප ටිකකුයි ඇහැට කනට ඇහෙන ශබ්ද ටිකකුයි. ෆිල්ම් එකක් කියන්නේ ඕකටනේ. වෙන මොකද්ද ෆිල්ම් එකක් කියන්නේ? නමුත් ඒකට ෆිල්ම් එකක් කියලා නමක් එහෙම දාගෙන ඉන්න ලෝක සත්‍යය. පින්වතුනි මේ ලෝකේ මතක තියාගන්න පිටුතුනි මේ ලෝකේ තන්නේ කරම ඔබ දුකට ඇදලා දාන්නම ගොඩ නැගිච්ච ලෝකයක් මේක. මේක මේ ලෝකෙත් එක්ක කරන ලොකු සටනක් මේ තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ මඟ අනුගමනය කරන ඒ සියලුම දෙනා කරන්නේ මහ විශාල සටනක්. ලෝකෙත් එක්ක ලෝකෙට විරුද්ධව සටන් කරන්න කෙලින්ම. ඉතින් ෆිල්ම් එකේ ආස්වාද තියෙනවා කියලා හිතුණා. නැත් කිව්වා කවුරු හරි. කිව්ව ගමන් මොකද වෙන්නේ? ෆිල්ම් එකට බැඳෙනවා. බැඳුන ගමන් මොකද වෙන්නේ? පෙලෙනවා. පෙළුන ගමන් දැන් මේකේ නිදහස් නොවි ඉන්න බෑ පෙලෙනවා. දිගටම පෙලෙනවා ඊට පස්සේ. ඒ පීඩාව දරන්න බෑ. දැන් බලන්න බැරුණොත් මොකද වෙන්නේ? මේ පීඩාව වැඩි වෙනවා. දුකට කැමති නෑ. අසරණ වෙච්ච හිත මොකද කරන්නේ? ඒක නිසා අම්මට බොරු කියනවා. පව් කරගත්තා. ඊට පස්සේ අම්මා කියනවා මේ යන්න දෙන්නේ නෑ. දැන් මොකද වෙන්නේ? අර පීඩාව තව වැඩි වෙනවා. බයිනවා ඊට පස්සේ අම්මට. දැන් මොකද වෙන්නේ? පව දෙක වෙනවා. පිපිරු සමාහලට දමල ගහනවා. අම්මා කෙනෙකුට පිහියෙන් අයින්න පුළුවන්. ඇයි දරන්න බෑ. දැන් ගෑනු ළමයාගේ ආසාවක් තියෙනවා කියලා හිතුණාට පස්සේ මොකද වෙන්නේ? පුදුම බැඳිල්ලක් බැඳින්නේ. කාන්තාරූපේ ආසාවක් තියෙනවා කියලා හිතාගත්තට පස්සේ ඔබ හිතන් ඉන්නේ මේ හංකඩේට විතරයි කියලා බැඳෙන්නේ. මොන පිස්සුද පින්වතුනි? හංකඩේට විතරක් නෙමෙයි. ගෑනු ළමයාට බැඳෙනවා. ගෑනු ළමයාගේ පර්ෆියුම් එකක් තියෙනවනේ ඒකට බැඳෙනවා. ඇඳුමක් තියෙනවනේ ඒකට බැඳෙනවා. කොණ්ඩයක් තියෙනවනේ ඒකට බැඳෙනවා. මුතුමාල කරාබු දානවනේ ඒවට බැඳෙනවා. එයා ඒ කෙනාගේ වාහනයක් තියෙනවනේ ඒකට බැඳෙනවා. ඒ නිවසට බැඳෙනවා. ඒගොල්ලන්ගේ ඥාතීන්ට බැඳෙනවා. ඥාතීන්ගේ ඥාතීන්ට බැඳෙනවා. එයා ඉන්න ගමට බැඳෙනවා. එයා පාවිච්චි කරන ෆෝන් එකට බැඳෙනවා. ඔක්කොටම තණ්හා වෙනවා. තණ්හා වුණ ගමන් මොකද වෙන්නේ? තණ්හා වෙන එකක් නෑර දුක එනවා. ඇයි හැම එකකටම බයයි? ගෑල්ලාමෙන් තණ්හා වෙනවා. අයගේ අම්මා මැරෙයි කියලාත් බයයි. ඔය තණ්හා උපදින්න කලින් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ගෑල්ලාමෙන් තණ්හා වෙන එයාගේ තාත්තා මැරෙයිද කියලාත් බයයි. කසාද බඳින්න කලින් නම් එහෙම නැතුව ඇති. ජීවත් වේද කියලාත් බය ඇති. නමුත් ඒත් ඇයි ආසාවෙ නිසා. අර ප්‍රශ්නේ නිසා. ඒ මනුස්සයාගේ මූණ පිච්චේ කියලා ඒකටත් බයයි. ඇයි? ඒ ළම එයාට තියෙන ආදරේ නිසාද? නෑ. මූණ පිච්චුනොත් එහෙම දුක එනවා හිතට.
ඒ නිසා දුක එනවට මං කැමති නෑ. ඒ නිසා කොහොම හරි කරලා මූණ රකින්න ඕනේ. එහෙනම් මොකද කරන් තියෙන්නේ? යාළුවෝ පිරිස ගෑවන්න ඕන ගාඩ් එකට රකින්න. වහලෙක් වගේ ඊට පස්සේ. වහල්කම් කරන දැකලා තියෙනවද මිනිස්සු? වහල්ලු වගේ. පින්කතුනේ ඔබ මේ ලෝකෙට ඉපදුනේ මේ ලෝකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා මේ ලෝකේ තියෙන රූප කෑලි වලට වහල්කම් කරන්න නෙමෙයි මේ ලෝකෙට ඔබ පහළ වුණේ. ඔබ පහළ වුණේ ওই වහල්කමෙන් නිදහස් වෙන්න. ඔය ෆෝන් එකට වහල් වෙලා ඉන්න එකෙන් නිදහස් වෙන්න පින්කතුනේ. ඔය ටීවී එකට ගෙවල් වලට රැකියාවල් වලට අරවට මේවට ගෑනු රූප වලට පිරිමි රූප වලට රස්සාවල් වලට තනතුරු තහනාන්තර වලට වහල්කම් කර මේ බත් ගෙඩියකුත් ගැට ගහගෙන බස් වල යනවායි. උදේට කන්නේ 9ට දවල්ට කන්නේ හවස 4ට රැයට කන්නේ නැත්නම් රැයට කන්නේ රෑ 12ට මැරීගෙන වහල්කම් කරනවා. මොකටද? මොනවටද වහල්කම් කරන්නේ? කාර් එකට, ෆෝන් එකට, බිස්නස් එකට, ගෙදරට. ඕවට වහල්කම් කරන්නේ මේ. මොකටද? ඒවේ ආස්වාද තියෙනවා කියලා හිතන් ඉන්න. ওই වහල්කම් කරනකොට එන අධික පීඩාව අර කාර් එක දැක්කම නිදහස් වෙනවා. හිතෙනවා කාර් එක තමයි ආස්වාද දුන්නේ කියලා. නෑ පින්තුනි. කාර් එක ආස්වාද දෙනවා කියලා හිතාගෙන මුළු දවස 30ෙම වහල්කම් කරන මිනිස්සයා හවසට කාර් එක දකිනවා. ඒ වහල්කම් කරද්දී අර හිතේ ගොඩනැගෙන අප්‍රමාණ පීඩාව කාර් එක දැක්ක ගමන් නිදහස් වෙනවා. ඒ මෝඩයාට ආයි හිතෙනවා කාර් එක තමයි ඒ සතුරු දුන්නේ කියලා. මගේ නිවන මගේ පැල්පතයි කියලා ගෙදර යනවා. මුළු දවස් 30ෙම පොළොව කොටන තැනයි පාර තලන තැනයි වැඩ පොලේ පිටකොටු වෙයි රැකියා කරන ස්ථානවලයි මැෂින් අස්සේ තෙල් නාගෙන දුන් නාගෙන වැඩ කරලා මුළු දවසේම අධික පීඩාවටපත් වෙලා ගෙදර යනවා. කවුද? තාත්තා. ගෙදර ගිය ගමන් මොකෝ වෙන්නේ? අර පොඩි එකාගේ මූණ දැක්ක ගමන් මොකද වෙන්නේ? දවස් 30ෙම තීච්ච පෙලීමෙන් නිදහස් වෙනවා. අනේ අර තාත්තට හිතෙනවා මගේ පොඩි එකා තමයි මොකක්ද දුන්නේද? සතුට දුන්නේ කියලා. නෑ තාත්තේ. පොඩ්ඩක් වැරදුනා. තාත්තා උදේ ඉඳලා හවස් වෙනකන් පුදුම පීඩාවකින් හිටියේ. ඇයි? ওই රූප වලට තියෙන තණ්හාව නිසා. මොකද රූප වල ආස්වාද තියෙනවා කියලා තාත්තා හිතාගෙන ඉන්නවා. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. දවස පුරාම පුදුම පීඩාවටපත් වෙලා හවසට ගෙදර ගියාට පස්සේ අර පොඩි එකාගේ මූණ දැක්ක ගමන් මොකද වෙන්නේ? අර පීඩාවෙන් නිදහස් වෙනවා. හිතෙනවා පොඩි එකාගේ මූණ කියලා කියන්නේ සතුට දෙන එකක් කියලා මට. එහෙම හිතනවා මොකද වෙන්නේ? තව තණ්හා වෙනවා. ඇයි? ඉතින් සතුට දෙනවනේ. දෙනවා කියලා හිතුන ගමන් තව තණ්හා වෙනවා. හිත. ඒ රූපෙට තව තණ්හා වෙනවා. පොඩි එකාගේ රූපේ ওই තාත්තා පොඩි එක්කෙනාගේ රූපේ ආස්වාද දෙනවා නම් තාත්තට පොඩි එක්කෙනාගේ රූපේ හවසට දැක්කට පස්සේ අර මගේ නිවන මගේ පැල්පතයි කියලා කියන්නේ. ලෝක සත්‍යය නිවන කියලා හිතාගෙන ඉන්නේ ඔන්න ඔය කියන ආස්වාදෙන්න පිටුනේ නිවන කියලා කියන්නේ ආස්වාදෙට නෙමෙයි. ආස්වාදේ සැරිසරන එක නවතින එකටයි නිවන කියලා කියන්නේ. මගේ නිවන එක කිව්වට කවන්නේ මගේ නිවන පැල්පත තමයි. නමුත් බුදුන්ගේ නිවන නම් ඒක නෙමෙයි. නිවන නෙමෙයි ඔය තියෙන ගිනි ගන්න එක. ඉතින් ගියාට පස්සේ මොකද වෙන්නේ? අර මූණ දැක්ක ගමන් මොකද වෙන්නේ? අර දවස් 30ෙම තියච්ච පිළීමේ නිදහස් වෙනවා. නිදහස් වෙච්ච ගමන් අර හිතේ තිබුණ රූප ආස්වාද දෙනවා කියලා දෘෂ්ටිය මුල අවිද්‍යාව. ඒ අවිද්‍යාව තවතර වෙනවා. ඒකයි පින්විතනේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ ගාන්ට පැටලි යන්න. අර තාත්තගේ හිතේ තියෙන අවිද්‍යාව කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. ඇයි? හැම තිස්සෙම ආස්වාදයක් එන වාරයක් පාසා මේ ලෝකේ තියෙන දේවල් වල ආස්වාද තියෙනවා කියලාමයි හිතෙන්නේ. තව තවත් පඳු ගහනවා. පඳු ගෙහි පින්වතුනි අවුරුදු 50ක් 60ක් 70ක් යනකොට මේ ලෝකේ නැති වෙයි කියලා හිතද්දි නිකන් සිහිය නැති වෙනවා වගේනවා. ඒ තරම් බයටපත් වෙනවා. මරණය ලං වෙද්දි දරන්න බෑ එන පීඩාව. ඇයි මේ ලෝකේ දාලා යන්න වෙනවා කියලා හිතෙනවා. ඇයි ඒ වෙනකොට පින්වතුනි අවුරුදු 50ක් 60ක් 70ක් තිස්සේ මේ ලෝකෙට බැඳිලා පුදුම විදිහට ලෝකෙට බැඳිලා තියෙන්නේ. පින්වතුනි ඇට මිදුරු දක්වා ලෝකෙට බැඳිලා තියෙන්නේ. ඒ බැඳිලා තියෙන බැඳිල්ල කොච්චරද කියනවනම් මැරිච්ච ගමන් කුණු පෙරේත වෙලා ආයි උපදිනවා.
පෙරේතකම කියලා කියන්නේ අපි මිනිස්සුන්ට. ඔයා පුදුම පෙරේතයින් කියලා කියන්නේ ඇයි? යමකට ඕනවට වඩා බැඳුනට පස්සේ නේද අපි කියන්නේ පෙරේතයා කියලා. ඉතින් පිංගුතුනේ මේ ලෝකේ ආස්වාද තියෙනවා කියලා අවුරුදු 50ක් 60ක් 70ක් තිස්සේ ආස්වාදේ මොකද්ද කියලා තේරුම් ගන්න නැති හිත් අවුරුදු 50ක් 60ක් 70ක් තිස්සේ ලෝකෙට බැඳිලා අවුරුදු 60 දී මලාට පස්සේ පෙරේතෙක් කියලා ආයි කුණු පෙරේතෙක් කියලා ඉපදිලා අසූචි කනවයි කුණු කෙලසුටු ආයි උපදිනවයි කියන එක අහන්න දෙයක්ද පිංගුතුනේ? ඩෙෆිනිට්ලි එහෙම වෙන්න එපා. ඔබමනේ කියන්නේ අධික ලෙස දේවල්වලට බැඳිච්ච අයට පෙරේතයා කියලා. ඉතින් ඔය කියන්නේ ඔබම කියන්නේ හරියටම කතාව. ඉතින් ඔබ මේ ලෝකෙට බැඳිලා තියෙන බැඳිල්ලට පිංගුතුනි මැරිච්ච ගමන් පෙරේතයා තමයි. හයි මොනව ආන්නද? නැත්තම් නිරේ. මොකද බැඳිලා තියෙන දේවල් නිසා බැඳිලා ලෝකේ ආස්වාද තියනවා කියලා හිතෙච්ච නිසා අර පැල්පත් නිවන නිසා. ඒවට බැඳිලා තින්නේ. බැඳිලා නිසා මොකද වෙන්නේ? පුදුම බයයි. බය නිසා ආස්වාද තියනවා කියලා හිතාගත දේවල් රකින්න කරන ඕන දෙයක් කරනවා. දහ බලු වැඩ ඔක්කොම කරනවා. හොරකම් කරනවා, මිනී මරනවා, සත්තු මරනවා, ස්ත්‍රී දූෂණ කරනවා, වංචා කරනවා. කරන්න තියෙන දස අකුසල ඔක්කොම කරනවා. පින්වතුනි මේ දේවල් කියද්දි පින්වතුනි කෑ ගහලා කියන්න හිතෙන මුළු සක්වල ධාතුවටම හෙන්න. මේ පුදුම පැටලිලා පින්වතුනි මේ ලෝක සත්‍යය පැටලිලා ඉන්නේ. බැඳි ගිහිල්ලා පුපුරනවා මිනිස්සුන්ගේ මූණවල හැටි බලන්න පින්වතුනි. ආස්වාදේ පස්සේ අනේකින් අන්ධ වෙලා නිකන් රාක්ෂයෝ වගේ පොඩ්ඩ එහෙම යන්න බෑ යක්කු වගේ බයිනවා ඇඟට කඩා පයින්නවා. බයිනවා ගහනවා මිනිස්සෙකුට වචනයක් කියන්න පුළුවන්ද බලන්නකෝ. කේන්ති ගිහිලා පුපුරන්න එනවනේ. ඇඟේ ගෑවුනොත් එහෙම ඉවරයි මරනවා. ඒ තරම් කේන්ති යනවා. ඒ තරම් පීඩාවේ ඇයි මේ? අනේ මේ ලෝකෙට බැඳිලා. ඇයි? බුදුබණ දන්නේ නැති නිසා. මේ ලෝකේ ආස්වාද තියෙනවා කියලා හිතන නිසා. පින්වතුනි ලෝකේ ආස්වාද නැහැ. ඔය හිතට දැනෙන ආස්වාදය කියලා කියන්නේ ඔබේම තුවාලේ හොඳ වෙනකොට එන තත්ත්වයක්. ඔළුවට ගලකින් ගලක් වැදුනට පස්සේ ඔළුවේ ගෙඩියක් හැදෙනවා. ඒ හැදෙන ගෙඩිය අත ගන්නකොට ඒ ගෙඩිය බැහැලා යනවා. ඒ අන්නේ එනකොට එන සැපේ කියන එක ආයි ලබන්න ඕන නම් පිටුදින ආයි ගල් පාරක් ගන්න ඕනේ නේද? ඕන් ඔහොම එකක් ආස්වාද කියලා කියන්නේ. මේ වහන තරුණ ළමයි ඉන්නවනම් පැවිදි වෙන්න වාසනාවක් තියනා ඉන්නවනම් මේ නිවන ගමනට එකතු වෙන්න වාසනාවක් තියනා ඉන්නවනම් එපා දරුවනේ එක තප්පරයක් බලාගෙන ඉන්න. උඹලට මොලේ මාත්‍රයක් හරි තියෙනවනම් ඔය මුලාවෙන් අයින් වෙහල්ලා. ඔය කරන්නේ මහා මෝඩ වැඩක්. හිතලා බලන්න. මේ ස්වාමින් වහන්සේ කියන නිසා නෙමෙයි හිතලා බලන්න. කීයක් ಜಾති පස්සේ සැරිසරුවද කියලා. මේ දැන් අද මේ වෙලාවේ කීයක් ಜಾති පස්සේ සැරිසරුවද කියලා හිතලා බලන්න. ඕක නවතින්නේ නැහැ. නවතිනවද නැද්ද කියලා ඔබ වයසට යනකම් ඉන්න එපා. වයසට ගිය කෙනකින් අහලා බලන්න. අපි කලින් දේශනාවල මතක් කරා මතකද ඔබ? වයසට ගිහිල්ලා ලෙඩ ඇඳට යනකම් ඉන්න එපා. ලෙඩ ඇඳේ දැන් ලෙඩ ඇඳවල ඉන්නේ. ගිහිල්ලා අහලා බලන්න. එතකොට ඒගොල්ලෝ කියයි. තාම සැරිසරනවද නැද්ද කියලා කියයි. අනිවාර්යෙන් සැරිසරනවා කියලා. මට නම් මැරෙන්න බෑ කියයි. ඇයි? සැරිසරනවා. අතහරින්න බෑ ලෝකේ. එහෙම අතහැරෙන්නේ නෑ ලෝකේ. එහෙම කොහොමද ලෝකේ අතහරින්නේ? ලෝකේ අතහරින්න බෑ පින්වතුනි. ලෝකේ අත්හැරෙනවා. මොන වුණාමද? ලෝකේ යථාර්ථය දැනගත්තාම. යථාභූත ඥාන දර්ශනේ පූර්ණ වෙනකොටයි ලෝකේ අතහැරෙන්නේ. පින්වතුනි, තරුණේනි මේ 100% නිවිලා යන ඒ උත්තරීතර නිවන එලෙසම ජීවමාන වෙනවා. මේ සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ඔය නිකන් දුක් විඳින්නේ. නිකන් දුක් විඳින්නේ ඔය.
ඔය ඉල්ලගෙන කන්නේ. ඔය ඇද්දගෙන නාගන්නේ. නිකන් දුක් විඳින්නේ. නැති දේවල් පස්සේ යන මුලා වැඩපොළ වලින් ඉවත් වෙන්න. පින් කරන්න. පින් කරලා ඔය බන්ධන වලින් ගැලවෙන්න. ඔය බන්ධන වලින් ගැලවිලා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන කෙලවර කරන්න.